නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සෝ අපරිණ සමයේන පංච සුපාදනකන්දේසු උදයභ්‍යානුපස්සී විහෙරති ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගමෝ ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තගමෝ ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තගමෝ ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස්ස අත්තගමෝති තස්සේසු පංච සුපාදානස්කන්ධේසු උදයභ්‍යානුපස්සිනෝ විහෙරතෝ සෝ පිස්සෝති පංච සුපාදානස්කන්ධේසු අනුසාගතෝ අස්මීති මානෝ අස්මීති චන්දෝ අස්මීති අනුසයෝ අසම්මූහතෝ සෝපි සමුක්ඛාතං ගච්ඡති අද නිකිණි පුර පසළොස්වක බොහෝ දිනේදී ඊටාම වටිනා සූත්‍ර ධර්මයක් විදර්ශනා භාවනාව පිළිබඳව ඒ භාවනාවේ අවසන් කාල සීමාවේ යෝගීන්ට භාවනාවෙන් උපදවා ගත යුතු ධර්ම විග්‍රහයක් මේ සූත්‍රයෙන් දේශනා කරලා තිබෙනවා. සූත්‍රයේ දේශනා කළ දේශකයාණන් වහන්සේ ඒ සූත්‍රයට ඇහුම්කන් දුන්න භික්ෂූන් වහන්සේලා 69 මේ සූත්‍ර දේශනාවේදී අවසානයේදී ඒ සියලු දෙනාම ආර්යයන් වහන්සේලා නැත්නම් ආර්යත්වයට පත් වෙනවා. ආන්නේ ඒ වාගේ ඊටාම උතුම් වටිනා සූත්‍ර දේශනාව. සංයුත්ත නිකායේ ඛණ්ඩක වර්ගයේ තේර වර්ගයේ කේමක සූත්‍රය. කේමක සූත්‍රය මේ පෙර පිනතුන් අසා තිබෙනවා. සමහර වෙලාවට දේශනාවන් පවත්වන කොට හුඟක් දෙන්නට ඇති. හැබැයි බහුල වශයෙන් ධර්ම දේශකයන් වහන්සේලා දේශනා කරන සූත්‍රයක් නෙවෙයි කේමක සූත්‍රය. මේ කේමක සූත්‍රය දේශනා කරන්නට හේතු වන්නේ කුසඹා නුවර කුසිතාරාමේ භික්ෂුන් වහන්සේලා තේර ස්ථේර භික්ෂුන් වහන්සේලා
වැඩිහිටි වල්වෘද්ධ ගුණවෘද්ධ තපෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා උපසම්පදායෙන් වෘද්ධ ස්වාමීන් වහන්සේලා 69ක් පමණ වැඩ ඉන්නවා. දවසක් ඒ ගෝසිතාරාමේදී මේ ස්වාමීන් වහන්සේලාට අසන්නට ලැබුණා නිතර ධර්ම දේශනාවන් අවවාද අනුශාසනාවන් ලබන කේවක හාමුදුරුවෝ අසනීපේ. උන්වහන්සේ වැඩ සිටියේ බදරිකාරාමයේ. අනිතන්නේ ඒ විහාරයේ පිළිබඳව මේ නම බොහෝ වෙලාවට අපි අහන්නේ ජේතවනාරාමේ, පූර්වාරාමේ, රාජකාරාමේ ආදී වේළුවනේ. මේ විහාරයේ නම තමයි බදරිකාරාමේ. කේවක හාමුදුරුවෝ එහි වැඩ වාසය කළේ. උන්වහන්සේ රෝගී තත්ත්වයේ දැන් ගෝසිතාරාමේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා අතර ඉස්තර ස්වාමීන් වහන්සේ නායක හාමුදුරුවෝ දාසක කියන තෙරුන් වහන්සේට කතා කළා. උන්වහන්සේගේ නම දාසක ස්වාමීන් වහන්සේ. ඒ විදිහට කතා කරලා ඔබ යන්න බදරිකාරාමයට ගිහින් අපේ කේමක ස්ථිරයන් වහන්සේගේ සුව දුක අහන්න. කොහොමද ලෙන උන්වහන්සේගේ අසනීප තත්ත්වය පහ වෙනවද? වේදනා පැන නගිනවද? ඉවසන්න හැකිද? ඔය ඒ වගේ අහන පිළිවෙතක් තිබෙනවානේ. බලය පාසු යාය හොඳින් සුවසේ වාසය කරනවද? රෝගී වැඩි වෙනවද? අඩු වෙනවද? දැන් අපි ලෙඩෙක් බලන්න ගියාම ඒ ලෙඩාගේ තොරතුරු අහනවා වගේ. බලන්න මේ ශාසනික සම්ප්‍රදායේ ඒ වටිනා ගුණේ තිබුණා. බුදුහාමුදුරන්ගෙත් ඒ වගේ අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුවසේ වැඩ වාසය කරනවාද? ඒ වගේම බුදුහාමුදුරෝ රෝගීන් අවස්ථාවල් තිබෙනවා සුවදුක් විචාර කරනවා. ඒ කේමක හාමුදුරුවෝ මේ දැන් දූතේ කියලා තියෙන්නේ මේ සුවදුක් විමසන්නේ ගෝසිතාරාමේ වැඩ සිටින තමන්ට වඩා උපසම්පදායෙන් ඉහළ ඉස්තර ස්වාමීන් වහන්සේලා. මේ නියෝජිතයාට පවසනවා දාසක කොහින් මේ රෝග තත්ත්වය අඩුවීමක් දකින්නද? දවසෙන් දවස මට පේන්නේ වැඩි වෙන තත්ත්වයක්. වේදනාව උහුලන්න බැහැ. ඒ වගේම මට මේ රෝගී තත්ත්වය දරා ගන්න බැහැ. තමන්ගේ රෝගයේ පහ වෙන ලක්ෂණ නෙවෙයි වැඩි වෙන ලක්ෂණ තමයි තිබෙන්නේ කියන බව අර දාසක හාමුදුරුවන්ට කියන ඔබ වහන්සේ ගිහින් පවසන්නේ. දැන් උන්වහන්සේ ආපහු වෙනවා. රෝගියාගේ තත්ත්වය විස්තර සියල්ල දැනගෙන නැවත ගෝසිතාරාමයට වැඩම කරලා අර ඉස්තර ස්වාමීන් වහන්සේලාට පවසනවා මෙන්න මේ වාගේ තමයි කේමික ස්ත්‍රියන් වහන්සේගේ උන්වහන්සේ පැවතුවා දරන්න බැරි වේදනාවක් තිබෙනවා. රෝගය දුරු වෙන ලක්ෂණ නැහැ. වැඩි වෙන ලක්ෂණ තියෙන්නේ. මේ වාගේ ඒ රෝගී තත්ත්වයේ පිළිබඳව පැවසුවා කියන මේ විස්තරය දැන්
උන්වහන්සේ පවසනවා. දැන් අර ස්ථිර ස්වාමීන් වහන්සේලා ආයෙත් යනවා ආපහු. ඔබ එහෙමනම් යන්න ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය දේශනා කළා. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයෙන් ඔබ කීමක කිසිවක් ආත්මයයි කියලා ගන්නවා. මේ රූපේ ආත්මය තියෙනවා, රූපයෙන් බාහිර ආත්මයක් තියෙනවා. ආත්මේ රූපේ පිහිටලා තියෙනවා. එහෙනම් රූපය ආත්ම වශයෙන් ගන්නවද, ආත්මේ රූපයක් තියෙනවා කියලා ගන්නවද? පංච උපාදානස්කන්ධය වගේම වේදනා උපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගන්නවද, ඉන් බාහිර ආත්මයක් කිසි දෙයක් ඔබ ආත්ම වශයෙන් ගන්නවද? ඊගාවට සංඥා, සංකාර, විඥාන. එවැනි කේමක ස්ථිර භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේගෙන් විමසනවා, ඔබ වහන්සේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පංච උපාදානස්කන්ධය හෝ එන් බාහිර තැනක මමයේ මාගේ ආත්මය කියන ආත්මී හැඟීම ඔබ කෙරෙහි තියෙනවා. දැන් කේවක හාමුදුරු අර දාසක තෙරුන් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේට වැඳලා, ස්වාමීනි, ස්ථිර භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහනවා. ප්‍රශ්නය මොකක්ද? ඔබ වහන්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් හෝ ඉන් බාහිර ආත්මයක් වශයෙන් හෝ කිසිවක් ගන්න දෙයක් තියෙනවද? කේමක හාමුදුරුවෝ කියන ඇත්ති දාසක ඔබ වහන්සේ ගිහිල්ලා ඉස්තවර ස්වාමීන් වහන්සේලාට පවසන්නේ, මම රූපය ආත්මයි කියලා හෝ ආත්මේ රූපය කියලා හෝ රූපේ ආත්මේ පිටලා තියෙනවා කියලා හෝ ආත්මේ රූපේ පිටලා තියෙනවා කියලා හෝ මේ දෘෂ්ටියෙන් වශයෙන් තෘෂ්ණාමාන වශයෙන් මම කිසිවක් ගන්නවා. ඒ කිසිම ආත්මයක් නැති බව මම දැකලා අවබෝධ කරගෙන තිබෙනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් මම මේ අවබෝධය පිළිකලා ඉන්නවා. දැන් ආපහු වෙනවා. කවුද ආපසු වෙන්නේ? දාසක හාමුදුරුවෝ. දාසක හාමුදුරුවෝ ඇවිත් ස්ථිර භික්ෂුන් වහන්සේලාට වන්දනා කරලා, මෙන්න මේකයි ස්වාමීන් උත්තරය. අපේ කේමක තෙරුන් වහන්සේට කිසිම ආකාරයක පංච උපාදානස්කන්ධයේ ආත්මයක් තියෙනවා කියලා හෝ ඉන් බාහිර ආත්මයක් තියෙනවා කියලා හෝ ගැනීමක් දැකීමක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ
ආත්මයේ කියන දෘෂ්ටිය දුරු කරලා කළ බව උන්වහන්සේ පැවසුවා. දැන් එතකොට දැන් අර අපේ ඉස්තර ස්වාමීන් වහන්සේලා තීරණයකට එනවා. මොකද්ද තීරණය? රූපස්කන්ධය ආත්ම වශයෙන් ගන්නෙත් නැත්නම් වේදනාස්කන්ධය ආත්මයේ තියනවා කියලා ගන්නෙත් නැත්නම් සංඥා සංකාර විඥාන ආදී ඉවෙහි ආත්මය කියලා දෙයක් අල්ලාගන්නේ නැත්නම් උන්වහන්සේ කීනාශ්‍රය කියන්නේ ආශ්‍රය, කාමාශ්‍රය, භවආශ්‍රය, ditthාශ්‍රය, අවිජ්ජාශ්‍රය ප්‍රහීන කරගෙන. එහෙනම් කවුද? උන්වහන්සේ රහතන් වහන්සේ. දැන් ආයත් කතා කරලා දාසකහවතුන්. දාසක ආයත් කියන්නේ ඉස්තර වික්ෂුන් ඉස්තරයන් වහන්සේ ඔබට වහන්සේට පැවසුවා එවැනි දාසක ඔබ කේමක ඔබ වහන්සේ කෙරෙහි රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ආත්මයක් කියන හැඟීම එයින් බාහිර ආත්මයක් තියෙනවා කියන දැනීම අවබෝධය එහෙම ඔබ ග්‍රහණය කරලා ගන්නේ නැත්නම් ඔබ වහන්සේ රහතන් වහන්සේ නම. මෙන්න මේ බව පවසන්න කිව්වා. කේමක හාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා එවැනි දාසක ආයෙත් ගිහින් ඔබ වහන්සේ කියන්නේ මම එහෙම දෘෂ්ටිය වශයෙන් නොගත්තට මම රහත් වෙලා මම රහතන් වහන්සේ නෙමෙයි. මම රහත් බව ලබා නැහැ. ඊළා ඉස්තරයන් වහන්සේලාට පවසන්න මම රහතන් වහන්සේ කෙනෙක් නොවන බව. දැන් මේ අවස්ථාවෙන් කීවතාවක් යහට ගියා. 3 වතාවක් යහට ගියා. 4 වෙනි වතාවේ කියන ඔබ එනක් ඔබ වහන්සේ ආයෙත් ගන්න. දැන් ගෝසිකාරාමේ බදරිකාරාමේ ආයෙ බදරිකාරාමේ ගෝසිකාරාමේ මේ පණිවිඩේ එහාට මෙහාට උන්වහන්සේ අරගෙන ඊට පස්ව අර ඉස්තර ස්වාමීන් වහන්සේලා පවසන ඔබ වහන්සේ නැවතත් මේ බදරිකාරාමයට වැඩලා කේමක ඉස්තරයන් වහන්සේට පවසන්න ඔබ වහන්සේ මේ පංච උපාදානස්කන්ධයෙන් රූප උපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගන්නේ නැත්නම් ඔබ වහන්සේ මොකද්ද බාහිර ආත්මයක් තියනවා කියලා ගන්නවද? රහතන් වහන්සේට නොවේ කිව්වනේ. මම රහත් වෙලා නැහැ. එන වහන්සේට ආත්මය කියන හැඟීම තියෙනවා. රූපයෙන් බාහිර දෙයක් වහන්සේ ආත්ම වශයෙන් ප්‍රහීනය කළා කියලා දකින්නේ. වේදනාවද වේදනාවෙන් බාහිර වෙන දෙයක්ද? සංඥාවද සංඥාවෙන් බාහිර දෙයක්ද? සංස්කාරද සංස්කාර වලින් බාහිර දෙයක්ද?
විඥාණයද විඥාණයෙන් බාහිර දෙයක්ද මම වෙමි මගේ රූපේ වෙමි ඔය ආකාරයක වහන්සේ ගන්න. දැන් උන්වහන්සේ අර නියෝජිතය කවුද නියෝජිතයා දාසකාමතුමන්ට මේ ඔබ එහාට මෙහාට යන ගමනේ වැඩක් නැහැ. මේ ගමන හරියන්නේ නැහැ මගේ රෝගේ පැත්තකට දාලා ගන්න හැරෙන්නේ මම යන්න. සැරේ අරගෙන අර ස්වාමීන් වහන්සේලා වෙත වැඩියා. මේ හාට යන ගමනේ ප්‍රයෝජනයක් නැහැ. ඊළඟ වැඩම කරලා සතුටු සාමීචි කතා කරලා දැන් උන්වහන්සේ මේ කරුණ පැහැදිලි කිරීමක් කරනවා. ආන්නේ පැහැදිලි කිරීම තමයි මුලින් මම දීර්ඝ සූත්‍ර පාඨයකින් මාතෘකාව වශයෙන් තැබුවේ. සතර මඟ සතර ඵලය. ඒ තමයි අපි ජීවිතේ ලබන මේ ශාසනයේ ධර්මයේ පිළිපැදීමෙන් ලබන ඉහළම ඵල මොනවද? සෝවාන් මාර්ගයේ ඵලය, සකෘදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරිහත් මාර්ගයේ ඵලය. දැන් සෝවාන් මාර්ගයට පත් වෙන අවස්ථාවේ දස සංයෝජන ධර්මයන්ගෙන් සක්කාය දිට්ඨිය ප්‍රහීනයි. විචිකිච්ඡාව ප්‍රහීනයි. සීලබ්බත පරාමාසය ප්‍රහීනයි. එහෙමනම් මෙයාට සක්කාය දිට්ඨිය නැත්තම් සිත තුළ කොයි වගේ ආબોධයක්ද? මේ රූපය මගේ වේදනාව මගේ සංඥා මගේ සංකාර මගේ විඥාන මගේ කියලා ඒ වාගේ මගේ කියලා මමයි කියන මේ තත්ත්වය ප්‍රහීනනවා. අවබෝධයක් නැහැ. සම්පූර්ණ ප්‍රහීන වීමක් නැහැ. මම කියන හැඟීම තියෙනවා. ඊළඟට රත්නත්‍රේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන ශ්‍රාවක වෙන සාතුන් සරණේ සීලය තිරුවන් හැර වෙන කිසිම ලෝකයේ පවතින ආගමික ධර්මයක යාගේ සිත පිළිගන්නේ නැහැ. වෙනස් සීල උත්තර සමාදන් වීමක් නෑ. එකයි සීලබ්බත පරාමාස කියන්නේ මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා එතෙන් පටන් තමන්ගේ ජීවිතය නැසුවත් කවුරු හරි අල්ලගෙන ගිහිල්ලා ඔය වෙනත් ආගමකට හරවන්නට උත්සාහ දැරුවත් බෙල්ල කපලා දැම්මත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ තිරුවන් සරණ ගියක වෙනස් වෙන්නේ. වෙන ප්‍රතිපත්ති උත්තර සමාදන් වීම ඕවා සිද්ධ වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡාව කියන්නේ
बुद्धे कांगते धम्मे कांगते सांगे कांगते पुब्बांते कांगते अपरांते कांगते पुब्बा अपरांते कांगते पටිච්චසමුප්පාදේ कांगते සමහර වෙලාවට අපිට බුදුහාමුදුරු ගැන සැක හිතෙනවා නේද? මේ පොත්වල තියෙන මේ අතිසෝත්තියන් වර්ණනා දැක්කාම සැක හිතෙනවා. මහා වර්ණනාවක් තියෙනවනේ අපේ කාලේ ලියපු මාගත් කටුරු ලියපු වර්ණනා දැන් ඔය මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන වර්ණනා කළා අපේ අය මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලාම තමයි නිවන් දකින්න ඕනේ කියනවා. ඉතින් ඕවාගේ දැන් ආර්ය ශ්‍රාවකෝට එහෙම සැකයක් නැහැ. ධර්මයේ පිළිබඳ සැකයක් නැහැ. සංඝයා පිළිබඳ සැකයක් නැහැ. දැන් මෙලොව පරලොව නැවත උප්පත්තියක් තියෙනවද? ඕවගේ සැකක් තියෙනවනේ. අමහාරාමුදුරු බණ කිව්වට පස්සේ ඕන සැකයක් තියෙන දේවල් ඇවිල්ලා අපිට මෙහෙම බණ කිව්වා. ඉතින් මෙන්න මේ සැකය තිරුවන් කෙරෙහි පවතින සැකය මෙලොව පරලොව ආදී පිළිබඳව සැකය පටිච්චසමුප්පාදයේ පිළිබඳ සැකය ඉවතිදී ඕවා කිසිවක් නම් පූර්ණ විනාශ වෙලා යනවා. ඊළඟට එහෙමනම් මේ සෝවාන් කෙනාට තමන්ගේ ජීවිතයේ කටයුතු පවත්වාගෙන යනකොට මොනවද බාධා වශයෙන් තියෙන්නේ? තමන් සෝවාන් වීමේ හැකියාවට බාධාවක් වෙනවද? දෙහැමි හැකියාවට බාධාවක් නැහැ. දෙහැමි හැකියාවට බාධාවක් නැහැ. ඔෆිස් ගියා නම් යාට ඔෆිස් යන්න පුළුවන්. ඒ කුමරවල වැඩ කළා නම් ඒව කරන්න පුළුවන්. නෝ බාධාවක් නැහැ. අලුතෙන් ගියක් කරන්න අලුතෙන් ගෙදරට අවශ්‍ය බඩමුණට ගේන්න, සතුටු වෙන්න, නටන්න, ගයන්න, වයන්න බාධාවක් නැහැ. සමිනාස් ගෝවිතෙන් නඩ කරන එක බාධාවක්. ඒ කියන්නේ පොළොව කොටන්න. උඹුරු වැඩ දැන් උඹුරක් කනවා වගේ. ඒකට බාධාවක් වෙන්න බෑ. එයාගේ කල්පනාව. එයාගේ අදහස කුඹුරු කොටන්නට අදහස සත්තු මරන්න දාන. ඔය මේ අන්ධකාරී ගහන මේ විස වර්ග ඒව නම් ගහන්නේ සත්තු මරන්න. පොළොව කොටන්නේ පැලයක් හිටවල. සත්තු මරණ චේතනාවෙන් පොළොව කෙටුවොත් පව. සෝවාන් වෙන්න ඕනේ නෑ. සත්තු මරන්න පොළොව කෙටුවොත් පව ඒක පවම ඇති වෙනවා. එතකොට ගෙවල් දරවල් හදන්න දැන් එහෙමනම් මෙයාට නටන්න ගන්න වයන්න පුළුවන්ද? ඒත් බෑ. රාංගනේ මුතුමැණික් ගෝවා පරිහරණය කරන්න පුළුවන්ද? එයාගේ ප්‍රහීණය වෙලා තියෙන සක්කාය දිට්ඨිය. විචිකිච්ඡාව. එයාගේ කාමරාගයෙන් මෙහි වෙලා නැහැ. එහෙනම් තමන්ගේ දුවා දරුවා ස්වාමි භාර්යාව වශයෙන් ඉවත් වෙන්න බෑ. හෙල්ලිලාවක් නෑ මෙයාගේ කාමරාගේ. මෙයාගේ තරහ පැමිණීමේ හෙල්ලිලාවක් නෑ. හොඳට තරහ. ව්‍යාපාරේ තියෙනවා. රත්නත්‍රය කෙරෙහි අප්‍රමාණ
ගෞරවය. දැන් ඔය වැද්දෙක්ගේ භාර්යාවක් සෝවන් වෙලා මේ භාර්යාව උදේට තමන්ගේ ස්වාමියාට මේ ඊතල පිටියයි දුන්නේ කියලා දෙනවා. ගෙදරින් පිටින් කොට බත් උනයි. මේක ගැන බුදුහාමුදුරුවෝගෙන් අහුවනේ. ස්වාමීනි මේ ආර්ය ශ්‍රාවිකාව තමන්ගේ ස්වාමියාට වෙනදා වගේම ඊතල ටිකයි බත් කුලයි දුන්නේ ඊතල ගෙනත් දෙනවා. ඇයි එහෙම කරන්නේ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒකට පිළිතුරු දුන්නේ එයා මේ ගෙනත් දුන්නේ අර වෙනදා තමන්ගේ ස්වාමියාට කරන ගෞරවයේ උපකාරය වගේ වෙනදා විදිහට ගෙනත් දුන්නා. මෙයාගේ හිතේ නෑ සතුන් මරාගෙන එන්න කියලා. අද මස් ගොඩක් අරන් එන්න කියලා. ධම්මපදයේ ගාථාවක් තිබෙනවා. අතේ තුවාලයක් නැත්තම් විෂ අල්ලන්න පුළුවන් කියලා. අතේ තුවාලයක් තියෙනවනේ විෂ අල්ලන්න බෑ. ශරීරගත වෙලා මැරෙනවා. එහෙමනම් එතකොට මේ විසාකාව සෝවාන් වුණාට පස්සේ 9 කෝටියක් වටින මේලපල දනාව කරන්නේ නැද්ද? මාලිගාව පාලනය කරේ නැද්ද? අනිත්‍ය වගේ කවුරු හරි මරුණාම විලාපතිය තියා ඇඬුවේ නැද්ද? ඉතින් මෙන්න මොනවද මේ හිතාගෙන ඉන්නේ? ඒතකොට තමන්ගේ අර ධන සම්පත්තිය තියෙනවා මුක්තියට දාලා හැංගුවේ නැද්ද? ඒවා අඩු වෙන්නේ නැහැ. ඒවා අඩු වෙන්න තව පුර යන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ දස සිල් ගන්නකොට මේ ආභරණවලින් අයින් වෙන්න එතකොට සෝවන් ඵලයට වඩා පල්ලෙහාට යනවා. ඒක සීලය. සෝවාන් වෙන කෙනා ඉන්නේ ආජීවට්ටම සීලය. යා නිත්‍ය දස සීලය ගැන මේ ඉන්නේ. පංච සීලය සමාදන් වෙලා ඉන්න පුළුවන් ආජීවට්ටම සීලය සමාදන් වෙන්න පුළුවන්. දස සීලයක් අවශ්‍ය නැහැ සෝවාන් කෙනාට. පංචශීල ආජීවට්ටම සීලය. ආජීව පාරිශුද්ධිය තියෙනවා. ඒකයි මන්ගේ සුදුසු රැකියාවක් කියලා. දැන් ඊළඟට සකෘදාගාමී වෙනවා. ප්‍රීණ වෙන සංයෝජනයන් තියනවාද? සම්පූර්ණ ප්‍රීණ වෙන්නේ නැහැ. මුල් හෙල වෙනවා. මුල් වලට පහර වදිනවා. ඔන්න ඇහැ කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රිය පිනවීම. එතකොට කාමරාගය හටගන්නේ ඉන්ද්‍රිය අනුකූල කරගෙනනේ. කම් සැප විඳීම. ඇස කන නාසය ඉන්ද්‍රිය පිනවීම. ඒ උනාට නැටුම් ගැවුම් ඕවා අයිති ඉන්ද්‍රිය පිනවීම. ස්වාමි භාර්යාවන් වශයෙන් වාසය කිරීමත් අයිති වෙන ඉන්ද්‍රිය පිනවීමට. සකෘදාගාමී වුණත් ඒක බාධාවක් නෙමෙයි. අලුත් ගෙවල් දොරවල් හදන්න ගමන් මෙමන් යන්න අර සෝවාන් තත්ත්වයෙන් දියුණු ස්වභාවය තව ධර්මයේ තුල අවබෝධයක් ඉස්සරහට යනවා. මමේ මාගේ කියලා දෙයක් මේ පංච උපාදානස්කන්ධේ ගන්න නැතේ කියලා දැකූ අවබෝධය බලවත්. හැබැයි කාමරාගේ පටිඝ කියන දෙක සෙලවිලා ටිකක් තුනී වෙනවා.
තුනින් වෙන තත්ත්වයකටපත් වෙලා දෙවෙනි වතාවට චතුස්සත්ත්ව ආબોධය ලැබෙනවා. එහෙමනම් මේ ක්ලේශයන් ප්‍රහීන වීමේ පිළිවෙතේ අමාරුම තැන කොතනද? සෝවාන් වීම. දොරටුවෙන් ඇතුල් වීම. දොරටුවෙන් ඇතුල් වුණොත් ආත්මභාව 7කින් හරි මේ කාම ලෝකයෙන් නිදහස් වෙනවාමයි. දැන් ඊළඟට භාවනා වඩලා මෙයා තුන්වෙනි මාර්ග ඵලය දක්වා පැමිණෙනවා. මොකද්ද? අනාගාමි මාර්ගයේ ඵලය. අනාගාමි මාර්ගයට ඵලයටපත් වෙනකොට ප්‍රහීනේ වෙනවා මොනවද? කාමරාග පටිඝ. ඕරම්භාගීය සංයෝජන පහම ප්‍රහීන. ආන්න දැන් පැමිණෙනවා අර මොලින් මේ මෑණියෝ කියපු තැනට. කාමරාගේ පටිඝේ ප්‍රහීන වුණාම ඇස පිනවන්නේ නෑ යා. කන නාසය දිව ශරීරය පිනවන්නේ නෑ. එතනදී ආ බ්‍රහ්මචාරී කාමරාගය කාම ලෝකෙට බැඳීමක් නැහැ. කාම ලෝකෙ ඉපදෙනු හින්දා මේ කාල සීමාව පවතිනවා. ජීවත් වෙන්නේ. තොරේ මෙයාගේ ඇත්ත වශයෙන්ම නීවරණ ප්‍රහීනයි. බොහෝ ඕනේ මොහොතක වාඩි වෙච්ච ගමන් සමාධිය. ඇයි බලවත්ම ක්ලේශ දෙක කාමරාගේ පටිඝේ ප්‍රහීන වෙලා තියෙනවා. ඕන මොහොතක වාඩි වෙලා මෙන්න මෙයා ඊට පස්සේ දැන් මොන අරසලට වඩ මේ සීපත් කළා වගේ ආඩියෝ අර්ථමන සීලය නොවේ මෙයා ගහට්ට දස සීලය. මෙයාගේ සීලය ගහට්ට දස සීලය. ගිහි දස සීලය. ආජීව අර්ථමන සීලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයි රාහු මෙදී මුතු මැණික් කෝවා කිසි දෙයක් පරිහරණය කරන්නේ නැහැ. ඒ වගේම එයා තමන් කිසිව දෙයකට නිවෙසේ හිටියත් ඇලීමක් නැහැ. වගකීම් දරන්නට සූදානම් නැහැ. ඒ වගකීම් වලින් මිදෙනවා. අනාගාමී වූ ගිහි ජීවිතය ගත කළ කීප දෙනෙක් පිළිබඳව ධර්මයේ විස්තර වෙනවා. කවුද? ගටිකාර කියලා හිටියා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ කෙනෙක්. දෙන්නාගේ ගටිකාරගේ දෙමව්පියන්ගේ දැස් අන්දයි. අම්මත් අන්දයි තාත්තත් අන්දයි. දෙමව්පියන් බලා ගන්න වෙන දරුවෙකුත් නැහැ, ඥාතියෙකුත් නැහැ. දෙමව්පියන් බලා ගන්න සිද්ධ වුණේ මේ ගටිකාරට. එයා හැබැයි අනාගාමී. කොහොමද බලාගත්තේ? එයා වරන් හැදුවා. වරන් අනාගාමීන්ද පොළොවට උඩ දැම්මා. දැම්මා පොළොවට. ඒ නිසා සතුන් ඔය ඌරන් වගේ සතුන් හාරපු තැන්වල මැටි අරගෙන වලන් හැදුවා.
වලන්නේ හදුවට ඒවා විකුණන්න බෑ. එතකොට වෙලදාම අනාගාමී කෙනා වෙලදා කරන්නේ. ඒ වලන් ටික හදලා පාරායනෙන් තැබුවා, තවත් භාජනයක් තැබුවා. අවසර බලනවා මේ භාජනේ හාල් ටිකක් තියෙනවා. තව එළවලු මොනවා හරි දෙයක් තියෙනවා. ඕක ටික ගෙනල්ලා උයලා මව්පියන්ට දෙන්න. මෙන්න මේ වාගේ ජීවිතයක් ගත කළා ඒ අනාගාමී ධම්මික ගතිකාර උපාසකමාන. තව අපේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දෙන්නම අනාගාමී වුණු භාර්යාවයි ස්වාමියා දෙන්නම අනාගාමී වුණු දෙන්නෙක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. හරියට නම ගොඩක් කච්චියකින් දැයි ආන්නයි නකුල මාතා නකුල ගීතා. ඉතින් ගේතර පාලනයක් නෑ. දෙන්න තමන්ට ලැබෙන දෙයකින් අනුභවය කරලා අනිත් අයට මේ කටයුතු සිද්ධ කරන්න දීලා ජීවිතේ ගත කරලා බොහොම අමාරු ජීවිතයක් ගත කරන්න වෙන්නේ. අනාගාමී කෙනාට තුමුර නම් දෙදී මුතු බැලි කොයි සියලු දේවයින් ඈත් වෙලා ජීවිතේ ගත කරන්න ඕන. දැන් මේ පිළිතුල්ලාට එහෙමනම් දැන් මම මේ පැහැදිලි කළේ සෝවාන් නුනත් මමය මගේ ආත්මය පිළිබඳව තෘෂ්ණාව සම්පූර්ණයෙන් පහ වෙන්නේ නැහැ. සකෘදාගාමී වුණත් පංච පාදානස්කන්ධය පිළිබඳව මමේ මාගේ කියන මේ හැඟීම පහ වෙන්නේ නැහැ. අනාගාමී වුණාට පස්සේ පංච පාදානස්කන්ධය පිළිබඳව ආත්ම සංඥාවක් ආත්මීය හැඟීමක් අස්මී මානයක් තෘෂ්ණාවක් අනුගත සාගත ක්ලේශයක් දෘෂ්ටියක් සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවද? සම්පූර්ණ ප්‍රහීන වෙන්නේ නැහැ. ආන්නේ නිසා තමයි කේමක හාමුදුරුවෝ කිව්වේ මම මේ අවබෝධයේ පිහිටලා ජීවත් වෙනවා. ඒ වුණාට මම රහතන් වහන්සේ නමක් නෙවෙයි. දැන් එහෙමනම් කේමක හාමුදුරුවෝ කොයි වගේ මාර්ගඵලයක්ද ලබලා තියෙන්නේ? අනාගාමී කෙනෙක්. අර ඉස්තර වික්ෂුන් වහන්සේලා වෙත වැඩම කරලා උන්වහන්සේලාට මේ කාරණය වදාලා හැවැත්නි මම මොනම ආකාරයකින්වත් සතර මඟ සතර ඵල කෙලවරටපත් වෙලා අරිහත්ත්වයටපත් වෙලා නැහැ. නමුත් මට ආභෝධය තියෙනවා, දැනීම තියෙනවා, දැකීම තියෙනවා. රූපය අනාත්මයි. රූපය අනාත්මයි. එහි ආත්මයක් නැහැ කියන අවබෝධය දැනීම මට තියෙනවා. ඒ පිටත යන දෙයක්ද ආත්මය වශයෙන් ගත කියලා වුණා ඉස්සලා නැහැ. ඒ පිට කිසි දෙයකවත් ආත්මයක් නැහැ කියලා මම දන්නවා, අවබෝධය මට තියෙනවා. වේදනාව පිළිබඳවත් වේදනාව තුළ හෝ ඉන් බාහිර ආත්මයක් මම දකින්නේ නැහැ. ඒ අවබෝධය මට තියෙනවා. මේ විදිහටම සංඥා සංකාර විඥාන පහ පිළිබඳව වදාළා. එහෙනම් ඔබ වහන්සේ අරිහත්ත්වයට ලබලා නැත්නම් වහන්සේට මේ පංච පාදාන
කුසිය පුදු නැත්තම් එයින් බාහිර ආත්මයක් වහන්සේ දකින්නේ නැත්තම් මොකක්ද මේ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ කේමක හාමුදුරුවෝ අහනවා ඔය නිරුම් මල් මානෙල් මල් දියේ පිපෙන ඕලු මල් මේ වාගේ මලක සුවඳ කාට හරි බලන්න කිව්වොත් මේ නැට්ටේ සුවඳ මේ පෙත්තේ වල සුවඳ මේ රේණු වල සුවඳ ආදී වෙන වෙනම කියනවාද මේ මලේ සුවඳ කියලා කියනවා. මලේ සුවඳ කියලා කියන්නේ. ඒ වගේම තමන්ගේ රෙදි ස්වේදීම සඳහා බාර දෙන අවස්ථාවේදී ඒ සෝදනායේ වරගෙන ගිහින් ඔය දැන් පිටුවාගෙන තියෙනවා නාලුකින් ඉස්සර වගේ කෙනෙක් ක්ලීනින් සෙන්ටර් කියලා. ඕන දෙයක් සෝදලා ඉදර සෝද ගන්න ඕන කෝල් එකක් දුන්නාම උපකරණ ටික ඇවිල්ලා පොදු ගේම සෝදලා දීලා යනවා. ඒ වාගේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් ඔය අඳුන සෝදලා දෙන්න කට්ටිය හිටියා. දැන් අඳුන ටික අරගෙන ගිහිල්ලා මේ ලංකාවට වෙන්නේ මේ ඉන්දියාවට මේකට කියන්නේ. ඔය කහට පැල්ලක් ඕවා යවන්න එක එක දේවල් දානවා. ගොම භාවිතා කරනවා. අලු භාවිතා කරනවා. උණු ජලය භාවිතා කරනවා. ඔහොම භාවිතා කරලා නේද මේ ඇඳුම් හොඳට සෝදලා දැන් මැදලා කොම කරලා ආපහු බාර දෙනවා. බාර දුන්නාට පසු ආර ඇඳුම් අරගෙන බලනවා. නාසයට කිට්ටු කරලා බලනවා. එනවා සාමාන්‍ය හොඳට සුද්ධ වෙලා තිබුණා කරගලක් එනවා. යන්තම් දැනෙනවා මොම ගඳක්. අනුගතකුත් දැනෙනවා. මේ පින්නතුල්ලත් ඔය වොෂින් මැෂින් එකට දාලා තියෙනවා තුන් හොදලා හදලා අයින් කරලා ඔක්කොම ගෙනාවට පස්සේ බැලුවාම මොනවද එන්නේ? සබන් යනවා. අර එක එක පවුඩර් වගේ දැම්මනේ ඒව ගන්න. පොඩ පොඩ හරි මොනවා හරි තියෙනවා. මොකද ඊට පස්සේ කරන්නේ? ඊට පස්සේ මොනවද? සුවඳ ගන්න. බුදුහාමුදුරුවෝ දැන් මේ දේශනා කේවක හාමුදුරුවෝ දේශනා කළා ඊට පස්සේ මේ වස්ත්‍ර අයිතිකාරයා සුවඳ කරවල තියෙනවා. අර සුවඳ ගන්නවා කියවනේ ඒ වාගේ සුවඳ කවන තැන්වල තැන්පත් කරනවා. සතියක් මාරක් ගිහලා අරගෙන ගලුවාම දැන් අලු ගන්න නැහැ. ගොම ගන්නත් නැහැ. කරගන්නත් නැහැ. ආන්නේ ඒ වාගේ තමයි ඉස්තර විස්තුන්නාන්සේලාට වදාලා මෙන්න මේ යෝගියාර අනාගාමී භාවයෙන් පංච උපාදානස්කන්ධේ තෘෂ්ණාව ප්‍රහීණය කළත් ඒ වගේම එහි අනුගහසාගත ක්ලේශයන් රැඳී තියෙනවා. ඒක ප්‍රහීන කරන්න ඕන. දැන් ඔන්න සූත්‍රයේ මම මාතෘකා කර දැනට එනවා. සෝ අපරේණ සමේ පංච උපාදානස්කන්ධේසු උභයභ්‍යාන පස්සේ විහෙරති. මේ කියන්නේ අර ඉතිරි කෙලෙස් දුරු කරගන්න විදිය. අර සියුම්ව පැවතුණු මමේ මාගේ කියන ආත්මී හැඟීම සෝ අපරේණ සමේ පසු කාලේ
පංචසුපාදානස්කන්ධේසු උද්‍යප්පයානුපස්සේ විහෙරති. එතකොට මේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම දකිනවා. ඒ පෙන්නනවා ඉති රූපං. මේ රූප මේ ඉති රූපස්ස සමුදය. මේ රූපේ හට ගැනීම. ඉති රූපස්ස අත්ථගම. මේ රූපේ නැති. කුමද්ද රූපේ හට ගැනීම? අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, ප්‍රත්‍ය. මේවා මුල් කරගෙන තමයි සත්‍යයේ උපත සිද්ධ වෙන්නේ. අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම මේවා ඇතිවීම එක්වීම තුළින් අපි මේ ලෝකේ උත්පත්තිය ලබනවා. එතකොට ඒ රූපේ සමුදය අවිද්‍යා නිරෝධෝ රූප නිරෝධෝ තණ්හා නිරෝධෝ රූප නිරෝධෝ කම්ම නිරෝධෝ රූප නිරෝධෝ. අර මුලින් අපි දන්නේ කියන්නේ මේ පටිච්චසමුප්පාදේ නෙවෙයි, ඒක වෙනත් ක්‍රමයකට මෙතන පෙන්නලා දෙනවා. භාවනා යෝගියේ දකින ආකාරය. මේවට පංච උපාදානස්කන්ධේ ලැබුණේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා කර්ම සම්පූර්ණ රැස් කරන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාර. මේ මුල්මාත් ලෝකෙම මේ සංඛාර රැස් කරන්නේ ඇයි? අවිද්‍යාව. සංඛාර පත්‍ය විඥාන. ආනෝමුඛේ ලැබුණා. විඥාන පත්‍ය නාම රූප බන්නේ. ප්‍රත්‍ය දැක්කා. මේ එකට එකිනෙකට සම්බන්ධ වෙන දේවල්. ඉති වේදනා. වේදනාය සමුදය වේදනාය නිරෝධ. වේදනාවට තවත් එකක් සම්බන්ධ වෙනවා. මොකක්ද? පස්සපච්චය වේදනා. අර අවිද්‍යාවත් සම්බන්ධයි, තෘෂ්ණාවත් සම්බන්ධයි, කර්මයත් සම්බන්ධයි. වේදනාව වර්තමාන භවයේ උපදින්න පස්සපච්චය වේදනා. මෙන්න මේ ප්‍රත්‍ය තමයි මේ බුදුහාමුදුරු උද්‍යප්පයානුපස්සේ විහෙරති කියන්නේ. මේ රූපේ නිකම්ම නිතිලා යකින් දකින්නව නෙවෙයි. අභ්‍යන්තරයෙන්ම මේවා සියලු වග මුල සසරනේ ඔක්කොම සම්බන්ධ කරගෙන දකින්නවා. මේ පටිච්ච සමුප්පන්නව සිදුවෙන ක්‍රියාවලියේ තමයි පංච උපාදානස්කන්ධේ හටගන්නේ. එතකොට සංඥා, සංකාර, විඥාන ඔය සියල්ලම උද්‍යප්පයානුපස්සේ විහෙරති කියන්නේ මේ උද්‍යාව ඥානය සමග පහළ කරගෙන සංසන්දනය කරගෙන යෝගියා බලනවා. බලාගෙන යන අවස්ථාවේදී මමය කියලා අනුසාරගත තෘෂ්ණාව මේක මතක තියාගන්න. අනුසය ක්ලේශය අභ්‍යන්තරයේ තුල සැකවිලා කියන ක්ලේශය එළියට එන්නේ. මමයේ කියලා දෙයක් නැති බව දන්නවා. මගේ කියලා දෙයක් නැති බව දන්නවා. සියල්ල අනිත්‍යයි කියලා දන්නවා. සියල්ල අසාරයි කියලා දන්නවා. ඒ උනාට මිදෙන්න බැරි ගැතිය. ඒක සැනගිලා තියෙන දෙයක්. ඒකේ ප්‍රත්‍ය දකින්නේ කොහොමද?
උද්‍යව්‍යානේ උද්‍යව්‍යානුපස්සී විහෙරති ඒ හේතු ප්‍රත්‍යයන් දකිමින් භාවනා වඩන අවස්ථාවේදී ආන් පැහැදිලිව අනාගාමී වුණු කෙනාට ඒ ක්ලේශයන් පිළිබඳව තිබුණු අර අනුශය අවස්ථාව ප්‍රහීන වෙනවා. විඥානස්ස සමුදය ඉති විඥානසාත්තගමෝ තස්ස ඉමේසු පංචපාදානස්කන්ධේසු යමෙක් මෙන්න මේ ආකාරයට පංචපාදානස්කන්ධය කෙරෙහි උද්‍යප්පයානුපස්සේ විහෙරති. උදේවයි රූපය හට ගැනීම නැසීම වේදනාවේ හට ගැනීම නැසීම සංඥාවේ හට ගැනීම නැසීම සංස්කාරයන්ගේ හට ගැනීම නැසීම විඥානයේ හට ගැනීම නැසීම උද්‍යප්පයානුපස්සනා ඥානයෙන් විමසන සාගතව සිටින අවස්ථාවේ විහෙරතු සෝපිස්ස හෝතු එයාට යම්කිසි ආකාරයක තිබුණනම් පංච සුපාදානස්කන්ධේසු අනුසාගතු පංච උපාදානස්කන්ධය කෙරෙහි අනුසාගතව පැවතුණු අස්මීති මානු මම කියලා මගේ කියලා හැඟීමක් මානයක් තිබුණා. අස්මීති චන්දු මගේ කියලා කැමැත්තක් ඡන්දයක් තිබුණා නම් අස්මීති අනුසාගත අනුශයක් මමේ කියලා තිබුණා නම් අසම්මෝහතෝ පිසෝපි සමුග්ගාතං ගච්ඡති. පහන වේ ත්‍රිවේති මුනු ඒ ක්ලේශයන් සමුග්ගාතං ගච්ඡති කියන්නේ සම්පූර්ණයෙන්ම විනාශය. උන් අනාගාමී වුණාම තමයි මේ සිත තුළ තියෙන මේ මමේ මාගේ කියන එහි ඡන්දය සම්පූර්ණයෙන්ම රහත් වුණාම සියල්ලම ප්‍රහීන වෙලා යනවා. මේ දේශනාව පැවැත්වූ අවස්ථාවේ දේශකයාණන් වහන්සේ ධර්මයේ ඇසූ අර භික්ෂුන් වහන්සේලා 69 සියලු දෙනාම සියලුම ක්ලේශයන්ගේ ප්‍රහීන වෙලා අමා මහ නිවන් සුවයටපත් වුණා. දැන් ඊළඟ දෙපෙන්නතුන් පුද ආභෝධයක් ඇති කරගන්න මේ ක්ලේශයන් උද්දම්භාගීය වශයෙන් මනුෂ්‍ය ලෝකයට බැඳීමක් නැහැ, දිව්‍ය ලෝකයට බැඳීමක් නැහැ. නමුත් භවයට බැඳීම තියෙනවා. භවයට බැඳීම තියෙන කොහෙද? කොහෙද භවය? භවයට බැඳීම මොකක්ද? කාම බැඳීම නැහැ, රූප බැඳීම මේ කාම බැඳීම නැති වුණාට කාම ලෝකයට අනාගාමී වුණ කෙනා වීඩියෝත් එහෙම බැඳීම තියෙන හින්දා තමයි සුද්ධාවාසයේ ඉපදෙන්නේ. සුද්ධාවාසයේ උපදින්නේ නැහැ බැඳීම නැත්තම්. බැඳීමක් එතන තියෙන හින්දා තමයි සංයෝජන පහකින් බැඳීම. මොකද්ද සංයෝජන බැඳීම් පහ? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච. අවිද්‍යාවත් ඉතුරු වෙනවා. රූප රාග, අරූප රාග දෙකත් ඉතුරු වෙනවා. ඒකට දෙකට තමයි භව රාග කියන්නේ. ඒ වගේම මානෙ උද්ධච්ච හොතක් තියෙනවා. හැබැයි අර ගුරුස් තත්ත්ව නෙවෙයි. මේ මනුස්ස ලෝකේ තියෙන
ඒ ස්වභාවය නම් උද්දච්ච මාන වල ඇක්ටිව නැහැ. අනුසාගත සියුම් ස්වභාවය. කෙලෙස් උපදින අනුසය අවස්ථාව. මනුස්ස ලෝකේ තියෙන ඕන අවස්ථාව. අවස්ථා තුනම තියෙනවා. ව්‍යතික්‍රමන අවස්ථාව තියෙනවා, පරිඋත්ථාන අවස්ථාව තියෙනවා, අනුසය අවස්ථාව තියෙනවා. දැන් මේ රාසුර ව්‍යතික්‍රමන අවස්ථාව දැකලා බලලා මිනිස්යන්ට එපා වෙලා තියෙනවා. මුළු රටම එපා වෙලා. ඒ ව්‍යතික්‍රමන කියන්නේ ක්‍රියාත්මක ගා ගන්නවා, බැන ගන්නවා, වචනේ ගන්නවා, අතින් ගන්නවා, පුරුමින් ගන්නවා. ඒව නැහැ අනුසය අවස්ථාවේ. අනුසය අවස්ථාව යාන්තම් තියෙනවා අර ඇඳුමේ තියෙන කරකඳ වගේ. උපමාවක් දීලා තියෙනවානේ. මේ ක්ලේශේ කොච්චර සියුම්ද කියනවා නම් හොඳට පිරිසුදු ඇඳුමක් පිරිසුදු කරලා සියලු පිරිසුදු ද්‍රව්‍ය යොදලා ඇඳුම පිරිසුදු කළා, සුද්ධ පවිත්‍ර කළා. ඒ උනත් යාන්තම් ඔය සබංගල තියෙනවා. අන්නේ ඒක දුරු කරගන්න පෙට්ටිය දාලා සෝදකව. දැන් ඉවරයි. එහෙනම් අන්නේ ඒ වාගේ සියුම් ක්ලේශයන් තමයි අනාගාමී වුණාට පස්සේ මේ සිතේ පාදිනේ. හැබැයි ඒ උනත් එක තෘෂ්ණාව. ඇයි බව තෘෂ්ණාව? ඒ උනත් ඒක හඳුන්වන්නේ අනුසය ක්ලේශයක් වුණාට ඒකේ නම වෙනස් වෙන්නේ නැහැනේ. නම වෙනස් වෙන්නේ නැහැ. ක්ලේශයට තියෙන නමමයි. එක එක සාහවර ගොඩාක් තියෙනවා. අන්තිමේදී හොඳ සිවුම් වෙලා කියලා අන්තිම සිවුම් වෙන හාල් වර්ග තියෙනවා. නමුත් හාල් සහල් ඒ වගේ මේ ක්ලේශයන්ගේ තණ්හාවේ කියවහම ඒක කාම තණ්හාව කියනවා, භව තණ්හාව කියනවා, විභව තණ්හාව කියනවා, මනුස්ස ලෝකේ තණ්හාව කියනවා, දිව්‍ය ලෝකේ තණ්හාව කියනවා, එතකොට බඹලෝ තණ්හාව කියනවා, රූප ලෝකේ අරූප ලෝකේ කියනවා. ඒ වුණාට ඒක හැබැයි ඒකේ தත්ත්වය වෙනස්. අන්තිම වෙනකොට තියෙනවා නැති ගානට තරම් සිතෙන් පහ වෙලා දුර වෙලා. ඉතින් ආහාර තියෙනවා මේ සූත්‍රයේ මේක පෙර. ඉතා වටිනා සූත්‍රයක් දෙනතුලාට දේශනා කළේ. ඒ නිසා ඒ සූත්‍රය තුළින් බොහෝ කරුණු ඉගෙන ගත්තා. අපි මේ යන ගමනේදී යම් පියවර ස්ථාන පහු කරනවාද ඒ ස්ථානවල සෝවාන් මාර්ගයේ ඵලයේ සකෘදාගාමි අනාගාමී වෙනකොට කොහොමද, රහත් වෙනකොට කොහොමද, ඒ තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලැබුවා. හැබැයි මේ සේරම හම්බ වෙන්නේ නම් භාවනා කරන එක විතරයි. ඔක්කොම භාවනා මනස්කාරයේ තුනම සිද්ධ වෙන්නේ ක්‍රියාවලිය. ඒ හින්දා වඩාත් භාවනාවට යොමු වෙලා හැබැයි ඉතින් ගෙදර තියෙන ගැටලු ප්‍රශ්නත් ඇති කරගන්නේ නැතුව ඒ කටයුතු සිද්ධ කරගෙන භාවනා කටයුතු සිද්ධ කරගෙන සංසාරයෙන් ඈතර වෙන්න අධිෂ්ඨාන කරගන්න. මේ කුසලය නියාමෝදය අපට අමාමා නිර්වාණ ස්වාමෝදය පිණිස